දරුවනි සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමියට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම පසුගිය දින ලෝක ළමා දිනය වෙනුවෙන් ඔයගොල්ලන්ට සුබ පතන්නත් මට බැරි වුණා. දවස් කිහිපයක් පහු වුණාට කමක් නැහැනේ. සුබ ළමා දිනයක් වේවායි මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සිසිර ඇකඩමියට ඔයගොල්ලෝ තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් දරුවනේ අද දවසේ මම පාඩම පටන් ගන්නයි සූදානම්. ලෝකගෝලය දැක්කම මොකද මතක් වෙන්නේ? අන්න පොඩි සින්දුවක් මතක්. ලෝකය පෙරලී කාලෙ ගෙවී මරුව ළඟා වෙනවා. සිතු දේ නුම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා. ඉතින් අද දවසේ මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට යන්නේ මේ ලෝක ගෝලය සහ ගොඩාක් සම්බන්ධ වෙන මාතෘකාවක් කාලය පිළිබඳ පාඩම. ඉතින් මේ පාඩම අවසානයේදී ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්නට හම්බ වෙයි. අක්ෂාංශ ගැන, දේශාංශ ගැන, ස්ථානීය වේලාවන් ගණනය කරන හැටි, මේ වගේ ගොඩක් දේවල්. ඉතින් අපි බලමු මේ සියලු කාරණා කොහොමද වෙන්නේ කියලා. මේ මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවේ ලෝක ගෝලයේ අප ඉන්න පෘථිවි ගෝලයේ ලෝක ගෝලයේ ආකෘතියක්. ඔයගොල්ලන්ට පේනවද මේක මේ තියෙන්නේ පොඩක් ආනතියකින් තියෙනව නේද? ලෝක ගෝලයේ තියෙනවා ආනතියකින් සිරසට පොඩ්ඩක් ඇලවිලා. අංශක 23මාරක ඇලයකින් තමයි තියෙන්නේ. ඒක මේ පාඩමේදී කියලා දෙන්න නැති වුණාට මම ඔයගොල්ලන්ට මතක් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අංශක 23මාරක ඇලයකින් තමයි මේක තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඇඳලා තියෙනවා ලෝක ගෝල 4ක්. පොඩි ආකෘති. ඉතින් බලන්න මෙන්න මේකේ මේ ලෝක ගෝලයේ මේ ඉහළම කොටස අපි කියනවා උත්තර ධ්‍රවය. උත්තර ධ්‍රවය. මේ පහළ කොටසට කියනවා දක්ෂිණ ධ්‍රවය. හරිද? එහෙනම් උත්තර ධ්‍රවය, දක්ෂිණ ධ්‍රවය. හරි. ඊළඟට මේ ලෝක ගෝලයේ තියෙනවා මේ ලෝක ගෝලය ආකෘතිය ගත්තොත් එහෙම මේකේ රේඛා වගේක් ඇඳලා. ඒව ඇවිල්ලා මේ පෘථිවියේ ඇඳලා තියෙන රේඛා නෙමෙයි, මනක් කල්පිත රේඛා. ඒකේ මේ ඉස්සෙල්ලාම මේ ලෝක ගෝලයේ ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මේ වටේටම තියෙනවා මේ මෙන්න මේ රේඛාවට අපි කියනවා සමකය කියලා. මොකද්ද? සමකය කියලා. මේ තියෙන්නේ සමකය. සමකය. මේ සමකයට වටේටම තියෙනවනේ මේ රේඛාව ලෝක ගෝලයේ. එතකොට මේ සමකයෙන් උඩින් තියෙන මේ අර්ධ ගෝලයට අපි කියනවා උතුරු අර්ධ ගෝලය. මේකට අපි කියනවා දකුණු අර්ධ ගෝලය. උත්තර ධ්‍රවය, දක්ෂිණ ධ්‍රවය, උතුරු අර්ධ ගෝලය, දකුණු අර්ධ ගෝලය මේ තියෙන්නේ සමකය. හරිනේ? හරි පාසුයි නේද? ඊළඟට අපි කියනවා අක්ෂය, මේ ලෝක ගෝලයේ අක්ෂය හැටියට මෙන්න මේ උත්තර ධ්‍රවයේ මේ ස්ථානයයි දක්ෂිණ ධ්‍රවයේ මේ ස්ථානයයි අපි යාකලොත් අපිට විස්කම්භයක් ලැබෙනවානේ. ඔන්න ඔය විස්කම්භයට අපි කියනවා මේ පෘථිවි ගෝලයේ අක්ෂය කියලා. ඉතින් මේ
පෘථිවි ගෝලයේ අක්ෂය. මම කිව්වා පොඩ්ඩක් අංශක සිතුනාමාරක ආනතියකින් තියෙන්නේ. ඒතර මේකේ අක්ෂය වෙන්නේ මෙන්න මෙතනයි මෙතන. මෙතන තමයි උත්තර ධ්‍රවය, මෙතන දක්ෂිණ ධ්‍රවය. මේ සමකයෙන් උඩපළුව උතුරු අර්ධ ගෝලය, යටපළුව දකුණු අර්ධ ගෝලය. එතකොට අක්ෂය කියලා කියන්නේ මෙතනයි මෙන්න මෙතනයි යා කරන රේඛාව විස්කම්භයක් වෙනවා. ඉතින් මේක මේ අක්ෂය ඔස්සේ තමයි මේ කැරකෙන්නේ. ඉතින් අක්ෂය ඔස්සේ තමයි කැරකෙන්නේ. එතකොට මෙතන කියනවා බලන්න අක්ෂය වටා පැය 24කට වරක් එක වටයක් භ්‍රමණය වේ. ඒතර ඔය අක්ෂය වටා මේ ලෝක ගෝලය අපේ පෘථිවිය මෙන්න මේ විදිහට භ්‍රමණය වෙනවා. මෙහෙම අපි පොඩි මාක් එකක් දැම්මොත් එහෙම අපි તો මෙතන කියලා. මම මෙතන පොඩි මාක් එකක් දැම්මා. දැන් මම බලන්න මේක රවුමක් කොහොම ගිහිල්ලා නැවත ඒ මාක් කරපු තැන මෙතනට එන්න පැය 24ක් ගත වෙනවලු. කොච්චරද? පැය 24ක්. එතකොට එක වටයක් භ්‍රමණය වෙන්නට ගත වන කාලය පැය 24යි. මතක තියාගන්න. දැන් හිතන්න මෙහෙම. දැන් මම මේක මෙහෙම අල්ලගෙන මේ පැත්තෙන් ටෝච් එකක් අල්ලනවා. ටෝච් එකක් ඇල්ලුවාම ඔයගලන්ට පේනවා මේකේ ටෝච් එකේ එළිය වැටෙනවා මේ පැත්තට. තේරෙනවද? එහා පැත්ත අඳුරුයිනේ. ඒ කියන්නේ ඉරු සූර්යයා මේ පැත්තෙන් වැටෙනකොට මේ පැත්ත දවාල වෙනකොට ලෝක ගෝලයේ එහා පැත්ත රාත්‍රිය. දැන් මේක පොඩ්ඩක් කැරකෙනවනේ දැන්. කැරකින් තියෙන්නේ. එතකොට දැන් බලන්න මොකද වෙන්නේ? දැන් වෙන ප්‍රදේශයකට තමයි ආලෝකය වැටෙන්නේ, වෙන ප්‍රදේශයකට අන්ධකාරය. ඒතර දිවා රාත්‍රිය ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. තේරුණාද? රයිට්. මේ කාලේ පාඩමට මේ සියල්ල ඕනේ. ඊළඟට බලන්න මේ සමකයට සමාන්තරව මෙන්න මෙහෙම මනක්කල්පිත රේඛා වගේක් තියෙනවා. මනක්කල්පිත රේඛා මේ අතර ඇඳපු ලෝක ගෝලය. ඒතර මේ රේඛා වලට අපි කියන්නේ දේශාංශ, මේ අක්ෂාංශ කියලා. මොනවද? අක්ෂාංශ. ඒ වලිනුත් සමකයට උඩින් තියෙන්නේ උතුරු අක්ෂාංශ. උතුරු අක්ෂාංශ. එතකොට මේ සමකයට පහළින් තියෙන්නේ දකුණු අක්ෂාංශ. දකුණු අක්ෂාංශ. එතන උතුරු අක්ෂාංශ, දකුණු අක්ෂාංශ. අපි එකත් පොඩ්ඩක් බලමු මේ ලෝක ගෝලයේ. එහෙනම් සමකයේ මේ තියෙනවා නම් උතුරු අක්ෂාංශය ඇඳලා තියෙන්නේ මෙන්න මෙහෙම. මේ විදිහට වටේට මේ විදිහට. දකුණු අක්ෂාංශය ඇඳලා තියෙන්නේ මේක ওই විදිහට වටේට. කොහොමද? තේරුණාද? මේකේ නම් අක්ෂාංශ දේශාංශ මේ ලෝක ගෝලයේ ඇඳලා නැහැ. මේකේ රටවල් විතරයි තියෙන්නේ. හරි? එතකොට අන්න ඒ විදිහටයි අඳින්නේ. ඊළඟට අපි බලමු මේ අතට උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට මෙන්න මේ විදිහට වටේටම දැන් මේ ලෝක ගෝලය ගත්තොත් එහෙම මේ එතන ඉඳලා මෙහි ඊළඟට ටිකක් මෙහානි මේ විදිහට ওই විදිහට අඳින ඒවට අපි කියනවා මොනවද? දේශාංශ කියලා. එතකොට ඒකෙනුත් ළමයි මේ පැත්තෙන් තියෙන්නේ නැගෙනහිර දේශාංශ. නැගෙනහිර දේශාංශ. මේ පැත්තට තියෙන්නේ බටහිර දේශාංශ. මේ නැගෙනහිර බටහිර දේශාංශ මෙන්න මෙහෙමයි. මේ දේශාංශ මෙහෙම ලකුණු කරනකොට පෘථිවි ලෝකේ තියෙනවා එංගලන්තය කියලා නගරයක්. රටක් අහලා තියෙනව නේද? එංගලන්තේ ග්‍රීනිච් නගරය. එංගලන්තේ ග්‍රීනිච් නගරය හරහා වැටිලා තියෙන දේශාංශය මෙන්න මේක කියලා හිතමුකෝ. මේ හරිය අපි හිතමු එංගලන්තේ ග්‍රීනිච් නගරය තියෙනවා කියලා. එතකොට අන්නේ දේශාංශයට දකුණු නැගෙනහිර පැත්තෙන් තියෙන නැගෙනහිර දේශාංශ, බටහිර පැත්තෙන් තියෙන බටහිර දේශාංශ. මේ එංගලන්තේ තියෙන ග්‍රීනිච් නගරය ඇවිල්ලා මේ කාලය පිළිබඳ පාඩමේදී
හරි වැදගත් වෙනවා මම ඒක පැහැදිලි කරන්න. දැන් හරි නේද? දැන් මේ ටික තේරුණා නේද? උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ උතුරු අර්ධගෝලයේ දකුණු අර්ධගෝලයේ මේ තියෙන උතුරු අක්ෂාංශ දකුණු අක්ෂාංශ මේ අතර යන්නේ දේශාංශ. කාලය මැනීම සඳහා වේලාව නිශ්චය කර ගැනීම සඳහා අපිට ඕන වෙන්නේ අක්ෂාංශද දේශාංශද? අපිට දේශාංශ තමයි ඕන වෙන්නේ. එහෙමනම් ළමයි මම දැන් පාඩමේ ඊළඟ කොටසට යනවා. ඊළඟ ළමයි මම ඔයගොල්ලන්ට කිව්වා එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටි ඇති දේශාංශය. එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටි ඇති මෙන්න මේ දේශාංශය අංශක ග්‍රීනිච් මධ්‍යන රේඛාව කියලා කියනවා. ඒතර මේ පැත්තට තියෙන සමකය. මෙහෙම තියෙන අර මැදින් තිබෙ සමකයනේ. ඒතර මේකේ අපි ග්‍රීනිච් මධ්‍යන රේඛාව සැලකිල්ලට අරගෙන තමයි කාලයන් ගණනය කරන්නේ. ඒතර මේ තියන්නේ ග්‍රීනිච් නගරේ මේ හරිය කියලා හිතමුකෝ. එතකොට ඒ ග්‍රීනිච් නගරය හරහා යන මෙන්න මේ දේශාංශය සමකය හමු වන තැන අපි අංශක බිඳුව කියලා ගන්නවා. හරිද? අංශක බිඳුව කියලා ගන්නවා. ඒක තමයි අංශක බිඳුව කියන දේශාංශය. එතකොට මේ අංශක බිඳුව කියන දේශාංශයට දකුණු පැත්තෙන් තියෙන දේශාංශ නැගෙනහිර දේශාංශ. ඊ අකුර නේද? නැගෙනහිර ඊස්ට් කියලා කියන්නේ. මේ පැත්තෙන් තියෙන දේශාංශ වලට කියන්නේ බටහිර දේශාංශ. නේද? වෙස්ට් W. එතකොට මේ අංශක බිඳුව දේශාංශයෙන් දකුණු පැත්තේ අර්ධගෝලයට නැගෙනහිර අර්ධගෝලය කියනවා. මේ වම් පැත්තට තියෙන අර්ධගෝලයට බටහිර අර්ධගෝලය කියලා කියනවා. ඒතර මෙන්න මේ වචන ටික හරි නැගෙනහිර අර්ධගෝලය. ඒතර අංශක බිඳුව කියන දේශාංශයට මේ නැගෙනහිර පැත්තෙන් තියෙන නැගෙනහිර අර්ධගෝලය නැගෙනහිර දේශාංශ. ඒතර අංශක බිඳුව කියන දේශාංශයට වස්නහිර පැත්තෙන් තියෙන්නේ බටහිර අර්ධගෝලය. ඒවයේ තියෙන දේශාංශ බටහිර දේශාංශ. දැන් එතකොට මේ කාරණාත් අවබෝධ කරගත්තාම බටහිර දේශාංශ 23යි කියන්නේ බටහිර දේශාංශ 23යි කියන්නේ මෙන්න මේ බිඳුවේ මේ පැත්ත බටහිරනේ. ඒතර අංශක 23 කියන තැනින් හරහා යන දේශාංශය තමයි අංශක 23 බටහිර දේශාංශය කියන්නේ මේ පැත්ත. හරිද? එතකොට ඒක අපි ලියන්නේ මෙහෙමයි. බටහිරනේ 23යි W. බටහිර දේශාංශ 23. නැගෙනහිර දේශාංශ 72 කොහොමද එනවා ලියන්නේ? නැගෙනහිර දේශාංශ තියෙන මේ පැත්තේ. මේ පැත්තේ අපි තුන් මෙතන 72 කියලා. එතකොට අන්න එතන හරහා යන දේශාංශයේ නැගෙනහිර දේශාංශ 72. ඒක අපි ලියන්නේ කොහොමද? 72යි E. නැගෙනහිර දේශාංශ 72 ලියන්නේ 72යි E. ඔය විදිහට මෙන්න මෙහෙම. බිඳුව 1 2 3 4 ඔහොම මෙහෙම ගිහිල්ලා මේ මෙතනට යනකම්. දැන් මේකේ මේ බිඳුව හරහා යන සමකයේ අනිත් පැත්තෙන් එන්නේ මේ රේඛාවනේ. එතකොට මෙතන ඉඳලා මෙහෙම අංශක වලින් බිඳුව 1 2 3 4 ඔහොම ගිහිල්ලා මේ මෙතනට එනකොට 180යි. හරිද? ආපහු මේ පැත්තෙන් බටහිර දේශාංශ පැත්තට 1 2 3 4 5 ඔහොම ගිහිල්ලා මෙතනට එනකොට ආපහු මෙතනින් 180යි. ඒ කියන්නේ අංශක 180යි. හරිනේ? එතන 180ක් මේ පැත්තට 180ක්. එතකොට 360 හරිනේ අංශක 180 360. එතකොට ළමයි මේ 180 හරහා යන මෙන්න මේ දේශාංශය තියෙනව නේද? මේ බිඳුව හරහා යන ග්‍රීනිච් නගරය හරහා යන රේඛාවනේ දේශාංශයනේ. 180 හරහා යන මෙන්න මේ රේඛාවට අපි කියනවා ජාත්‍යන්තර දින රේඛාවක් කියලා. ඒ කියන්නේ දිනය වෙනස් වෙන විදිය ජාත්‍යන්තර දින රේඛාව කියලා කියනවා. අපි දැන් මේක මොම කිව්වට බෑ. තවත් ටිකක් කියලා ගන්න බෑ පැහැදිලිව. අපි බලමු. ඔන්න දැන් තමයි කාලය ගණනය කිරීමට ටික ටික අපි දේවල් ඉගෙන ගන්න. පොඩ්ඩක් බලන්න අංශක එකක දේශාංශ පරතරයකට. දැන් දේශාංශ මේ නැගෙනහිර දේශාංශ වලින් 180යි බටහිර දේශාංශ වලින් 180යි ඔක්කොම 360යිනේ.
අංශක එකක දේශාංශ පරතරයකට කාලය මිනිත්තු 4ක් යනවා. ඒ කියන්නේ එක දේශාංශය අංශක එකක් භ්‍රමණය වෙන්න කාලය යනවා මිනිත්තු 4ක්. අපි හිතමුකෝ අංශක 20 දේශාංශයේ ඉඳලා අංශක 21 දේශාංශය වෙනකල් එක අංශකයක්නේ භ්‍රමණය වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලය මිනිත්තු කීයද? 4යි. මතකද දැන් එක අංශකයකට මිනිත්තු 4යි. හරිද? පෘථුවිය තමා වටා එක වටයක් කැරකෙන්න අංශක 360ක් කැරකෙන්න. එක රවුමක්ම කැරකෙන්න. කාලය යනවා පැය 24ක්. ඉස්සෙල්ලත් කිව්වා. තමා වටා එක වටයක් කැරකෙන්න පැය 24ක් යනවා. එහෙමනම් පැයකදී භ්‍රමණය වන දේශාංශ ප්‍රමාණය හොයන්නේ පැය 24කදී අංශක 360ක්. පැය 24කදී අංශක 360ක්. එහෙනම් පැයකදී භ්‍රමණය වන දේශාංශ ප්‍රමාණය හොයන්නේ 360 බෙදීම 24. ඒ කියන්නේ අංශක කීයද? 15. ඒ කියන්නේ අංශක 15ක් භ්‍රමණය වෙන්න කාලය කොච්චරද යන්නේ? පැයයි. ඒක මෙතනිනුත් ගන්න පුළුවන්. අංශකයක් කියන්නේ මිනිත්තු 4යි, අංශක 15ක් කියන්නේ මිනිත්තු 60යි. ඒ කියන්නේ පැය. අංශක 15ක් කියන්නේ පැයයි. හරිද? අපි කියනවා ඒකට දේශාංශ අංශක 15 බැගින් කාල කලාප වලට බෙදාගත කියලා. ඒ කියන්නේ ළමයි මේ පෘථිවි ගෝල මේ ලෝක ගෝල ආකෘතිය ගත්තොත් එහෙම මෙතන මෙහෙම අපි තුමු මෙතන මේ ග්‍රීනිච් නගරය හරහා යන දේශාංශයේ මෙතන බිඳුව කියලා. බිඳුව අංශක බිඳුව මෙතන නම් අංශක 1 2 3 4 ඔහොම නෙමෙයි ලකුණු කරලා තියෙන්නේ. අංශක 15න් 15ට ලකුණු කරලා තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ අංශක 15ක ප්‍රමාණයක් එක පැයයි කියලා තමයි ගණන් ගන්න. අංශක කියන්නේ අංශක 15ක ප්‍රමාණයක්. එහෙම අල්ලගෙන ඉන්න. අංශක 15ක ප්‍රමාණයක් මෙහෙම කැරකෙන්න අංශක 15ක ප්‍රමාණයක් කැරකෙන්න පැයක් යනවා. තව අංශක 15ක් කැරකෙන්න තව පැයක් යනවා. ඔය විදිහට මේ විදිහට අංශක 15 ඒවා රවුමක්ම කැරකෙනකොට 24ක් තියෙනවා. එතකොට 360. තේරුණාද? රයිට්. එතකොට කාල කලාපයක් කියන්නේ ළමයි අංශක කීයද? කාල කලාපයක් කියන්නේ අංශක 15යි. එතකොට පැය 1යි. පැය 1යි. මේක තමයි අපිට කාලය ගණනය කිරීමේදී වැදගත්ම වෙන්නේ. මේ ටික මතක තියාගන්න. මම දැන් මේකේ ඊළඟ අදියරට යනවා. දැන් ළමයි දැන් පොඩ්ඩක් බෝඩ් අපි බලමු මේක දිහා. මම දැන් මේක ලෝක ගෝලය මෙහෙම තියෙන ලෝක ගෝලය අර බිඳුවේ ඉඳලා මේ පැත්තට 180යි මේ පැත්තට 180යි. මම මේක දිග ඇරලා ඉඳලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අංශක 15න් 15ට කාලය පැයයිනේ. 15න් 15ට එතකොට 15 12ක් 180යිනේ. එතකොට බලන්න අංශක 15ක් කියන්නේ පැයයි. පැය 2යි, පැය 3යි, පැය 4යි. පැය 12 වෙනකල්. අර අංශක 180 එහා පැත්තෙන් අර ජාත්‍යන්තර දින රේඛාව වෙනකල්. මේ පැත්තෙන් ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 කාල කලාප වලට මේ විදිහට අංශක 15න් 15ට, ඒ කියන්නේ පැයක කාල කලාප වලට වෙන් කරලා මම මේක සරල රේඛාවක් දිගේ ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ බිඳුව කියන්නේ ළමයි ග්‍රීනිච් මධ්‍යන රේඛාව. ග්‍රීනිච් මධ්‍යන රේඛාවනේ අපි අංශක බිඳුව කියලා සැලකුවේ. ඒක බිඳුව කාල කලාපයට අයිති. මේ පැත්තට නැගෙනහිර දේශාංශ, මේ පැත්තට බටහිර දේශාංශ. දැන් මේ මොකද්ද මේ කාලය? අපි හිතමු එංගලන්තයේ ක්‍රිකට් තරගයක් ආරම්භ වෙනවා 5:30ට. හරිද? එංගලන්තයේ 5:30ට ක්‍රිකට් තරගයක් ආරම්භ වෙනවා. ඒක සජීවීව නරඹන්න ඕනේ ලංකාවේ. ඔන්න කියනවා රූපවාහිනී මාධ්‍ය. ඒක සජීවීව. ඒ කියන්නේ පළවෙනි බැට්ස්මන් එල්ල පළවෙනි පන්දුවටම පහර දෙන වෙලාවෙම මේ මොහොතේම අපි බලන්න ඕනේ කීයටද. මම මෙතන පොඩ්ඩක් සටහන් කරගත්තා. එංගලන්තයේ 5:30ට ආරම්භ වන ක්‍රිකට් තරගයක් සජීවීව නරඹන්න නම් ශ්‍රී ලංකා වේලාවෙන් 5:08ට තමයි සමාන වෙන්නේ එංගලන්තයේ 5:30. ඉතින් මෙන්න මේ වෙනස වෙන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ එකම මොහොත. හරි. ඊට වඩා දැන් බලන්නකො මෙන්න මේක. දැන් කොළඹ තියෙන්නේ දේශාංශ අංශක 80. හරිද? මඩකලපුව තියෙන්නේ දේශාංශ අංශක 81.
එතකොට එකාංශකයක් කියන්නේ මිනිත්තු 4යි කියලා කිව්වනේ. එකම මොහොතේ ලංකාව ඇතුලේ එකම මොහොතේ කොළඹ දැන් මෙතන කොළඹ දැන් වෙලා බැලුවොත් එහෙම මඩකලපු ඉඳන් මේ මොහොතේම වෙලා බැලුවොත් මිනිත්තු 4ක වෙනසක් හිටින්න බෑනේ නේද? ඒකින්ද මිනිත්තු 4යි ඒකින්ද තමයි ළමයි මේ කාල කලාප වලට වෙන් කරන්නේ. ඒත් බලන්න දැන් එකම රටේ නගර දෙකක් දැන් මේ දෙකාංශකයි වෙනස. එහෙම වුණොත් අංශකෙන් අංශකයට තිබ්බනම් කාල වෙනස් වෙනවනේ. ඒත් දැන් එකම මේ එතකොට කාල කලාප වලට බෙදාගත්තාම එකම වේලාව. එතකොට කොළඹ නගරයයි මඩකලපුවයි අංශකයක් වෙනස් වුණාට එකම කාල කලාපයටයි තිනින්ද එකම වේලාව. ඒකින්ද හිතන්න දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම ලංකාව වගේ 60 ගුණයක් ලොකුයි. එතකොට ඒකේ කාල කලාප කීපයක් තියෙනවා. තේරුණාද? එතකොට ඉන්දියාව කියන රට ගත්තාම ඉන්දියාව කියන රටේ එක කොටසකට තියෙන වෙලාවට වඩා අනිත් කාල කලාපයේ තියෙන කොටසේ වෙලාව වෙනස්. ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒ කාල කලාප කීපයකටම අයිති වෙනවා. හරිද? අනිත් එක මේ මනක්කල්පිත රේඛානේ. එතකොට දැන් ඒ කියන්නේ ඒක බලලා ඉවර වෙලා ඒගොල්ලෝ මේ දැන් මේ රේඛා කියන්නේ මෙහෙම තනි ඉරකින් වඳිනවනේ මේ රේඛා වඳිනකොට ඒ පොඩ්ඩක් එහෙම ඔය විදිහට මේ අර මගහැර මේ ගන්නවා. දැන් මේ කාලකලා මේ රට මේ කාලකලාපයට අයිති කරගන්න ඕන නම් ඒගොල්ලෝ මේ විදිහට ඒ සම්මතයන් ඇඳ ගන්නවා. හරිද? ඒ විදිහට කරලා තියෙන්නේ. දියති මොහොතක ග්‍රීනිච් මධ්‍යන වේලාව පදනම් කරගෙන ස්ථානයක එම ස්ථානයේ දේශාංශය අනුව ගණනය කරන කාලය එම ස්ථානයේ ස්ථානීය වේලාවයයි කියනු ලැබේ. ඔන්න දැන් අපි පටන් ගන්නයි යන්නේ කාලය ගණනය කරන හැටි. හරි? රයිට්. බලමු. දැන් අපි බලමු ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා ඒ රටවල් ගණනාවක කාල කලාපයන් මොන කාල කලාපයටද අයිති කියලා. මම ඒකෙන් දෙක තුනක් නිකන් ලිව්වා. හරිද? මේ මතක තියාගන්න කටපාඩම් කරන්න ඕනේ විභාගෙදි දෙනවා. හැබැයි මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක හොඳයි ලංකාවේනේ අපි ඉන්නේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ධනපහමාර කාල කලාපේ. දැන් මේක ගත්තොත් එහෙම මේ 5යි ධන 5මාර කියන කාල කලාපේ තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ. බංගලාදේශයේ ඩැකා ධන 6, ඕස්ට්‍රේලියා මෙල්බන් ධන 10. මොකද මේ පැත්තට ධන 12ක් තියෙනවා කියලා මං කිව්වනේ. රයිට්. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ඍණ 8 කාල කලාපේ. මේ පැත්තට ඍණ 12 දක්වා තියෙනවානේ ඍණ 8 කාල කලාපේ. ජපානයේ ඔසාකා ධන 9 කාල කලාපේ. ඉතාලියේ රෝමය ධන 1 කාල කලාපේ. හරිද? බටහිර ඉන්දියාවේ කොදෙව් ඍණ 4 කාල කලාපේ. මෙන්න මෙතන බටහිර ඉන්දියාවේ කොදෙව් අයිති වෙන්නේ ඍණ 4 කාල කලාපෙට. ඉතින් ඒ විදිහට ගොඩක් මේ වගේ තොරතුරු තියෙනවා ආච්චි පොතේ. මම ගානක් දෙනකොට ඔයගොල්ලන්ට මේ තොරතුරු දීලා තමයි ගාන දෙන්නේ. දැන් මම මෙතන මෙහෙමයි කරන්නේ. ග්‍රීනිච් නගරයේ වේලාව මධ්‍යහන 12යි. මධ්‍යහන 12 කියන්නේ මොකද්ද? මධ්‍යහන 12 කියන්නේ දවල් 12යි නේ. ඔන්න දැන් මම ග්‍රීනිච් නගරයේ වේලාව මධ්‍යහන 12 නම් මට කියන්න ඕනේ දැන් මම රටවල් දාලා නෑ. හරිද? මට කියන්න ඕනේ ධන 3 කාල කලාපේ තියෙන රටේ වේලාව කීයද? කියන්නේ ග්‍රීනිච් නගරයේදී 12 කිය මධ්‍යහන 12 වෙන තත්පරයේදීම මෙතන ඉන්න කෙනෙක් වෙලා බැලුවොත් එයාගේ වෙලාව කීයද? මෙතන ඉන්න කෙනෙක් මෙතනයි මෙතන. මෙන්න මේ හතර වෙලා ගන්න. දැන් මෙහෙමයි ළමයි නැගිනින පැත්තට යනකොට මේ බලන්න මෙතන වෙලාවට වඩා පැයක් වැඩි, තවත් පැයක් වැඩි, තවත් පැයක් වැඩි ඔය විදිහට. එහෙනම් දවල් 12 නම් මෙතන වෙලාව කීයද? 12 ඉඳලා පැය 3ක් එකතු වෙන්න ඕනේ නේ. නේද? ඒ කියන්නේ හවස 3යි නේ. දවල් 12 ඉඳලා පැය 3ක් ගියාම හවස 3. නැත්තම් අපි මෙහෙම කියනවනේ 12යි 3යි 15යි නේද? 15.2යි. දැන් මෙතන වේලාව 15.2යි. එන හවස 3යි. බලන්න ධන 5 තියෙනකොට අපිට පුළුවන් මෙතන ඉඳලා මේ යන්නේ නැතුව මෙතන ඉඳලා යන්න. මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ පැය 2යිනේ. 3 ඉඳලා 5ට. ඒ කියන්නේ මෙතන 15යි නම් වෙලා 15.2 නම් වෙලාව
තව පැය දෙකක් ගියාම මෙතන වේලාව කීයද? 17.2යි. 17.2. ඒ කියන්නේ හවස 5යිනේ. 12:05 17. හවස 5යි. දැන් මට කියන්නේ මේ පැත්තට එනකොට අඩු වෙනවා. දැන් කොච්චරක් මෙතන වේලාව මේ රටේ වේලාව ඍණ දෙක කාල කලාපේ තියෙන රටේ වේලාව වෙන්නේ ග්‍රීනිච් වල දවල් 12 නම් පැය දෙකක් අඩු වෙනවා. එතකොට 10යි වේලාවනේ උදේ 10යි. අපි ඒක ලියන්නේ 10.2. ඒ කියන්නේ පෙරවරු 10යි කියන එක. එතකොට බලන්න ඍණ 5 කියන කාල කලාපේ තියෙනවා නම් අපිට ඕන මෙතන ඉඳලාම එන්නත් පුළුවන්. නැත්නම් මෙතන ඉඳලා එන්න පුළුවන්. පැය කීයක් අඩු වෙනවද මෙතන ලාවොත් 10 ඉඳලා? 1යි 2යි 3යි. පැය 3ක් අඩු වෙනවා. එතකොට කී වෙලාව? උදේ 7යි නේ වෙලාව. 7යි. 0.7යි 0.2යි. එතකොට ඒ කියන්නේ පෙරවරු 7යි. තේරුණාද? එකම දවස නේද මේ ඔක්කොම එකම දවස. මේ උදේ 7, මේ උදේ 10, මේ දවල් 12, මේ හවස 3, මේ හවස 5 නේද? 5. ඒ විදිහට එකම දවස. ඉතින් ওই විදිහට යනකොට දවසුත් වෙනස් වෙන හැටි අපි කතා කරමු දැන්. දැන් ඔන්න වැඩේ ලේසි. මම කියලා දුන්න දේවල් මුල ඉඳලා හරියට අහගෙන හිටියනම් ගණන් හදන එක very simple. Right. හොඳයි අපි බලමු දැන් මෙතන ගණන් ගොඩක් තියෙනවානේ. කොට ගොඩක් පුරන් තියෙනවා කියන්නේ. ග්‍රීනිච් වේලාව 2016 8:19 වෙනිදා. 2016 8:19 වෙනිදා සිකුරාදා දවසක් පැය 18.2 කියන්නේ හවස 6යි. හවස 6 වන විට අනිත් කාල කලාපවල වේලාවන් සහ දිනයන් ලියන්න. ඉතින් අපි මෙතන පොඩ්ඩක් දාගමු ග්‍රීනිච් වේලාව කියන්නේ බිඳුව කාල කලාපයේනේ. එහෙමනම් වේලාව ඇවිල්ලා 18.2යි. ග්‍රීනිච් වල 18.2යි. එතකොට ඒකේ දිනයයි වේලාවයි වේලාව දිනේ ඇවිල්ලා කවද්ද සිකුරාදා දවසක් 8:19. 8:19 වෙනිදා සිකුරාදා. හරිද? දැන් මීට අනුව අනිත් ඒවා. දැන් අපි පොඩ්ඩක් මේ පැත්තට යමුකෝ බලන්න. දැන් මෙහාට එනකොට ඍණ 3 කාල කලාපය කියන්නේ පැය 3ක් අඩු වෙන්න එපේ. 18න් 3ක් අඩු කරාම කීයද? 15යිනේ. එත කියන්නේ වේලාව පැය 3ක් නේ අඩු වෙන්න ඕනේ. 15යි 0.2යි. ඒ කියන්නේ 15 කියන්නේ හවස 12 13 14 15. ඒ කියන්නේ හවස 3යි නේද? එතකොට එදාම නේද? එදාමනේ හවස 3. එහෙනම් 8:19 වෙනිදාමයි සිකුරාදා දවස. රයිට්. අපි බලමු දැන් මෙතන ඍණ 6 කාල කලාපේ. අපිට දැන් බිඳුවේ ඉඳලා පැය 6ක් අඩු කරන්න ඕනේ දැන්. මේ ඍණ 3 මෙතන වෙලාව ලිව්වානේ. මෙතන ඉඳලා පැය 3ක් අඩු කරා නම් හරිනේ. ඍණ 3 ඉඳලා ඍණ 6 එනකොට පැය 3යිනේ අඩු වෙන්නේ. ඒතර 15න් 3ක් අඩු කරාම 12යි. මෙතන එන්නේ 12යි 2යි. ඒ කියන්නේ අන්න මැදෙන 12යි. දවල් 12 තාමනේ. එදාමයි ඒ කියන්නේ. ඒ කියන්නේ 8:19 වෙනිදාමයි සිකුරාදා දවස. දැන් බලන්න. ඊළඟ ඍණ 11 කාල කලාපය. ඒ කියන්නේ අපිට පුළුවන් බිඳුවේ ඉඳලා, ඒ කියන්නේ මෙතන ඉඳලා 11ක්ම පැය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙතනින් උනත් යන්න පුළුවන් නේද? මෙතන ඉඳලා මෙතනට පැය කීයක් අඩුද? 6 7 8 9 10 11. 5යිනේ පැය 5ක් අඩු වෙන්න ඕන. එහෙනම් මෙතනලා පැය 5ක් දවල් 12 ඉඳලා පැය 5ක් අඩු කරාම කීයද? දවල් 12 ඉඳලා පැය 5ක් අඩු කරාම උදේ 7යිනේ. උදේ 7. ඒ කියන්නේ 0.7යි 0.2යි. එදාම 8:19 වෙනිදාමයි සිකුරාදා දවස. එදාම. දැන් අපි මේ පැත්තට පොඩ්ඩක් යන්න බලන්න. මේ ග්‍රීනිච් වේලාව පැය 4ක් එකතු වෙනවා. බලන්න 18.2 කියන්නේ හවස 6ට පැය 4ක් එකතු කරාම රෑ 10යිනේ. ඒ කියන්නේ 18ට 4ක් එකතු කළාම 22යි. 22යි 0.2යි. 22 කියන්නේ රෑ 10යිනේ. හරිනේ? 12යි 10යි 22. එදාමයිනේ. එදාම රෑ 10යිනේ. එහෙනම් දිනය 8:19 වෙනිදා සිකුරාදා දවස. දැන් අපි ධන 7 කාල කලාපය බලමු. ධන 7. දැන් ධන 7 බලන්න අපිට ඕනනම් බිඳුවේ ඉඳලා 7ක් එකතු කරලා, ඒ කියන්නේ මේකට 7ක් එකතු වෙන නැත්නම් මෙතන ඉඳලා තව පැය 3යිනේ තියෙන්නේ මෙතනට. ඒ කියන්නේ 22ට 3ක් එකතු කරන්න ඕනේ.
22කට දෙකක් එකතු කරොත් 24යි. ඒ කියන්නේ මොකද්ද? රෑ 12යි නේ. මේ ඇවිල්ලා රෑ 10 නේ. තපේ දෙකක් එකතු කරාම රෑ 12යි නේ. ඒ කියන්නේ 24. එතකොට බලන්න තුනක් නේ එකතු කරන්න ඕනේ. එතකොට 22 ඉඳලා 23 24 ආයි පාන්දර 1. එහෙනම් 0.1යි 0.2යි පාන්දර 1යි වෙලාව දැන්. පාන්දර 1යි කියන්නේ රෑ 12 පහ වුණානේ. එහෙනම් දැන් දිනේ වෙනස් වෙනවා. 8යි 19 නෙමෙයි දැන් දිනය 8යි 20 සිකුරාදා නෙමෙයි නේද එතකොට? සෙනසුරාදා. දිනේ වෙනස් වුණා දැක්කද? දිනේ වෙනස් වුණා. දැන් සෙනසුරාදා. දැන් ඊළඟට බලන්න මෙතන ඉඳලා මෙතන තව පැය 3ක් යන්න පැය ධන 10 කාල කලාපේ. ඒ කියන්නේ මෙතන ග්‍රීනිච් නගරයේ හවස 6 වෙනකොට ධන 7 කාල කලාපේ ඒ වෙලාවේ වේලාව 1යි වෙලාව. හරිද? මේ හවස 6 වෙනකොට මෙහි පාන්දර 1යි. 10 ධන 10 කියන්නේ මෙතන ඉඳලා තව පැය 3ක් යනවා. ඒ කියන්නේ පාන්දර 1 ඉඳලා තව පැය 3ක් ගියාම පාන්දර 4යි නේ. එතන 0.4යි 0.2යි ඒ කියන්නේ දිනේ 8යි 20ම. 8යි 20 සෙනසුරාදා. තේරුණාද? පැහැදිලිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉතාලිය කියන රටේ තියෙන ධන 1 කාල කලාපේ. මම මෙතන පොඩක් ගන්නම්. ඉතාලිය තියෙන්නේ මෙතන බිඳුව ග්‍රීනිච්. ධන 1 කාල කලාපේ ඉතාලිය. මෙතන ශ්‍රී ලංකාව ධන 5 මාර කියලා කිව්වනේ. ශ්‍රී ලංකාව. හරිද? දැන් හිතන්න දැන් මගේ සහෝදරයා මගේ මල්ලි ඉන්නේ ඉතාලියේ. මේ මොහොතේත් ඉතාලියේ ඉන්නේ. එතකොට දැන් මම එයාට කෝල් එකක් ගන්නකොට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ නේද? ඇයි එයාගේ වෙලාව කීයද දන්නේ නැහැ නේ. එයා නිදිද, ඇරිලාද, වැඩට ගිහිල්ලාද? දැන් හවස 6යිනේ දැන් වෙලාව. මම කියන්නේ මගේ ඔරලෝසුවේ දැන් වෙලාව හවස 6යි. එතකොට බලන්න මෙතන තියෙන්නේ මගේ වෙලාව ලංකාවේ වෙලාව හවස 6 නම් බලන්න මේ මම පැය කීයක් අඩු කරන්න ඕනේද? මෙතන ධන 1 කාල කලාපේ නම් ධන 5මාරේ ඉඳලා 4මාරක් අඩු කරන්න ඕනේ නේ. 4මාරක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ හවස 6 ඉඳලා මගේ වෙලාව දැන් හවස 6යිනේ. පස්වරු 6යි. පස්වරු 6යි. එතකොට පැය දැන් 4මාරක් අඩු කරන්න ඕනේ. පැය 4ක් අඩු කරොත් පස්වරු 2යි. තව පැය භාගයක් අඩු කරොත් පස්වරු 1යි. කියන්නේ මේ මොහොතේ එකමාර දවල් එකමාරයි ඉතාලියේ වේලාව. දැන් පැහැදිලිද? දවල් එකමාරයි. ඉතින් ඔන්න ඔය විදිහටයි කාලයන් ගණනය කරන්නේ. මම පොඩි උදාහරණයක් කිව්වේ මගෙන්. දැන් බලන්න ළමයි අපිට මෙතන ඉස්සෙල්ලා ග්‍රීනිච් නගරයේ වේලාව දීලා අනිත් රටවල් වල ඇහුවානේ. දැන් මෙතන දෙන්නේ බැංකොක් වේලාව දෙනවා. හරිද? මේ ප්‍රශ්නේ තියෙන විදිහට මම මේ ක්‍රමාංකනය කරන්නේ නැතුව ඍණ 4 බිංදුව 2 ධන 2 ධන 7 ධන දලා පිළිවෙලටම සටහන් කරගත්තා. මේ නගරවල අනිත් නගරවල වේලාවන් දෙන්න ඕනේ හින්දා මමයි මේක ඇඳගත්තේ. ඉගාන දිහා බලලා. එතකොට මට උත්තර දෙන්න හරිම පහසුයි. වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් බලන්න ඉස්සෙල්ලා මහන්නේ බැංකොක් වල වේලාව හවස 4යිනේ 16.2 කියන්නේ හවස 4යි. ඉතින් නවසීලන්තයේ ඔක්ලන්ඩ් වේලාව අහනකොට බලන්න මෙතන වේලාවට වඩා පැය 5ක්නේ වැඩි. 7 ඉඳලා 12ට නේද? පැය 5ක්. කාල කලාප 5ක් තියෙනවා. පැය 5ක්. එතකොට 16යි 5යි 21යි නේ. 21.2යි. 21.2යි. ඒ කියන්නේ 21යි කියන්නේ පස්වරු නේද? 21 කියන්නේ කීයද? දැන් මෙතන 4යිනේ. 4යි ඒ කියන්නේ 9යි. 12යි 9යිනේ 21 නේද? රයිට්. ඒ කියන්නේ 9යි වෙලාව. ඒක ග්‍රීසියේ ඇතන්ස් වේලාව. දැන් බලන්න මෙතන වේලාව ගන්නකොට මේ වේලාවෙන් මේ වේලාව ගන්න පුළුවන්. මොකද පැය 5ක් නේ අඩු වෙන්නේ. ධන 7 ධන 2 නේ මෙතන. ධන 2 ඉඳලා පැය 5ක් තියෙන ධන 7. එහෙනම් මේකෙන් පැය 5ක් අඩු කරන්න. එතන ඉන්නේ 16න් 5ක් අඩු කරාම 11යි. එහෙනම් මෙතන වේලාව 11යි. 11යි 0.2යි. 11යි 0.2යි. මෙතන වේලාව ආවේ 21යි 0.2යි. රයිට්.
ඊළඟට බලන්න දැන් විනිච්ච වේලාව අහනවා ඊළඟට. දැන් බලන්න තව පැය දෙකයි අඩු වෙන්න ඕනේ. පැය දෙකයි අඩු වෙන්න ඕනේ. මේ වෙලාවෙන් පැය දෙකක්. ඒතකොට 9.2යි නේද? 9.2යි. 9.2යි. උත්තරය 9.2යි. ඊළඟට බටහිර ඉන්දිය කොදෙව් ට්‍රිනිඩෑඩ් කියන නගරයේ වේලාව. එතකොට බලන්න දැන් ග්‍රීනිච් වල ඉඳලා පැය 4ක් අඩු කරන්න එපා. එහෙනම් උදේ 9 නෙමෙයි තියෙන්නේ. උදේ 9න් පැය 4ක් අඩු කරාම කී වෙලාව? 5යිනේ. පාන්දර 5යි. 0.5යි 0.2යි. මේ පැය 4ක් අඩු වෙනවා. 0 ඉඳලා ඍණ 4ට පැය 4ක් අඩු වෙනවා. උත්තරය 0.5යි 0.2යි. බලන්න පාඩම දැන් ලේසි වගේ තේරෙනව නේද? අර මූල ධර්ම ටික හරියට අවබෝධ කරගෙන අපි මෙතනට එන්න ඕනේ. නැත්නම් නිකම් මේක කියලා දුන්නාට හරියන්නේ නැහැ. පැහැදිලි? ඔන්න දැන් බලන්න ළමයි මම මේ ප්‍රශ්නයට මුහුණ දෙන හැටි. ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඕනේ. හරි? දැන් මම ගාන කියවනවා. 2017 පස්වෙනි මාසෙ 2 වෙනිදා දින ශ්‍රී ලංකාවේ කියන්නේ ධන පහමාර කාල කලාපේ වේලාව 9:30 වන විට. ඒ කියන්නේ මම මෙතන පොඩ්ඩක් මාක් කරගන්නවා ධන පහමාර ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව වේලාව කීයද 9:30යි 0.9:30යි දිනයක් 2017 පස්වෙනි මාසේ 2 2017 පස්වෙනි මාසේ 2 කියලා මම ඔන්න මාක් කරගත්තා. වන විට ඇමරිකාවේ ඍණ 8 කාල කලාපයේ පිහිටි ලොස් ඇන්ජලිස් නගරයේ දිනයයි වේලාවයි අහන්නේ. ඒතර මේක තියෙන්නේ ඍණ 8 නේද? ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්. තේරුණාද? දැන් මට මෙතන වේලාව දීලා මෙතන වේලාව අහන්න. ඉතින් අපි ඇත්තටම දැන් මෙතනදී අපි මෙතනින් අර ග්‍රීනිච් නගරේ පහු කරගෙනනේ දැන් මේ පැත්තට එන්නේ. ඒකින්ද අපි පොඩ්ඩක් මෙතන මෙහෙම බිඳුවක් මාක් කරගෙන ග්‍රීනිච් නගරය අපි ග්‍රීනිච් නගරයේ වේලාවයි දිනයයි හොයාගෙන එතනින් මෙතනට එනවා නම් වඩා පහසුයි. කොහොම බලන්න දැන් වේලාව 9:30යි නේද? ධන පහමාරනේ. එතකොට බිඳුව එනකොට පැය පහමාරක් මෙතනට එනකොට අඩු වෙන්න ඕනේ. බලන්න පැය පහමාරක් අඩු කරන්නකො 9:00 උදේ 9:00 නෙමෙයි තියෙන්නේ. උදේ 9:00න් පහමාර උදේ 9:00න් පැය භාගයක් අඩු කරොත් 9යි. තව 5ක් අඩු කරොත් කීයද? 4යි නේ. 5ක් අඩු කරොත් 4යි නේ. 4යි නේ. ඔන්න වෙලාව 0.4යි 30යි. බලන්න එකතු කරලා. නෑ 4යි නේද? 4යි වෙලාව. පාන්දර 4යි. 4ට පැය පහමාරක් එකතු කරාම 9:00යි. හරිනේ? 4යි වෙලාව. දිනේ එකමයි. එදාම පාන්දරනේ. 2017 පස්වෙනි මාසේ 2 වෙනිදා. හරිද? දැන් මම මෙතන ග්‍රීනිච් වේලාව හොයාගත්තා. අහලා නැහැ හොයාගත්තා. දැන් ග්‍රීනිච් වේලාව හවස් මේ තියෙන්නේ මේ වෙලාව හවස 4 නෙමෙයි පාන්දර 4. දැන් මම ලොස් ඇන්ජලිස් වලට යනකොට පැය 8ක් අඩු කරන්න. ඔයාලට පේනවද පාන්දර 4 ඉඳලා පැය 4ක් අඩු වුණාම රෑ 12 වෙනවනේ. පාන්දර 4 ඉඳලා පැය 4ක් අඩු වුණාම රෑ 12යි. නේද? රෑ 12යි. එතකොට රෑ 12යි ඊට පස්සේ තවත් පැය 4ක් අඩු වෙන්නේ. පැය 8ක් නේ ඔක්කොම. ඒත් රෑ 12 ඉඳලා තව පැය 4ක් අඩු වුණාම කී වෙලාව? රෑ 8යි නේ. බලන්න පාන්දර 4 ඉඳලා පැය 4ක් අඩු වුණාම අපි කියන්නේ අර රෑ 12ට 24.2 නේ. 24.2 වෙනවා. එතන ඉඳලා තව පැය 4ක් අඩු වුණාම 20.2 වෙනවා. ඒතර මෙතන වෙලාව 20.2යි. ඒ කියන්නේ රෑ 8යි. දැක්කද? රෑ 8යි. 4 පැය 4ක් අඩු වුණාම 24.2 වුණා. රෑ 12 වුණා. රෑ 12න් තව පැය 4ක් අඩු කළාම රෑ 8 වුණා. ඒ කියන්නේ 24න් 4ක් අඩු වුණාම 20.2යි. දිනේ මොකද උනේ? දැන් කලින් දවස නේද? දිනයක් මේ පැත්තට එන්නේ. එතකොට 2017 පස්වෙනි මාසේ කවද්ද? පළවෙනිදා. උත්තරය රෑ 8යි. 2017 පස්වෙනි මාසේ
පළවෙනි ඉඳලා රෑ 8යි වෙලාව. ලංකාවේ වේලාව 2017 පස්වෙනි මාසේ දෙවෙනිදා උදේ 9:00. දිනයයි වෙලාවයි දෙකම වෙනස්. එහෙමනම් ළමයි මේ ගැටලු ටික හරියට අධ්‍යයනය කරන්න. ඔයගොල්ලන්ට ඕනම ගාණක් මේ මම කියලා දුන්න විදිහට වැඩි මහන්සි වෙන්නේ නැතුව අපිට උත්තර ගන්න පුළුවන්. හරිම ලේසි. උදේට කල්පනාවෙන් වීඩියෝ එක බලන්න කීප වාරයක් හරි බලලා හොඳට අවබෝධ කරගන්න. එහෙමනම් මම අද දවසේ ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ ළමා දිනයක් වේවායි නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. මම දන්නවා ඔයගොල්ලෝ ෂුවර් එකටම සුබ ගුරු දිනයක් වේවා කියලා මට හිතෙන් හරි කියනවා ඇති. මමත් ඔන්න ඒක බාරගත්තා. එහෙමනම් මගේ සිසිර ඇකඩමි YouTube education channel එක කාට හරි subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් subscribe කරන මෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මොකද වෙන්නේ මේ? ලෝකය කෙරකේ කාලෙ ගෙවි මරු ළඟා වෙනවා. ඒකින්ද ළමයි අපි හැමදාම හොඳ දේවල්ම කරන්න පුරුදු වෙමු. හොඳ දේවල්ම කරොත් අපිට කවදාකවත් බය වෙන්න දෙයක් නැහැ. ඒකනේ මම මේ ඔයගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ. මමත් ඉන්න කල් ඔයගොල්ලෝ වෙනුවෙන් මේ සඳහා මම කැප වෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ආයිබෝවන් වසනාවන්.